මාගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. පුතේ අද දවසේ මම ගෙනල්ලා තියෙන්නේ මූලික ජ්‍යාමිතික ප්‍රමේයන් සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ප්‍රමේයන් ටික සියලුම ප්‍රමේයන් 11 ශ්‍රේණියට අවශ්‍ය කරන සියලුම ප්‍රමේයන් සාධනය කිරීම තොරව ඒ ප්‍රමේයන් පැහැදිලි කිරීම විතරයි කරන්නේ. මම අවසානට කරගෙන ආපු පාඩම තමයි නිර්මාණ පාඩම. ඒ පාඩමේදී මම කිව්වා ඔයාලට අභ්‍යාස ටිකක් දීලා තිබුණා. ඒ අභ්‍යාස කරාට පස්සේ මම කිව්වා මම පොරොන්දු වුණා. ඒ අභ්‍යාසවල තියෙන විශේෂ ගැටලු කිහිපයක් නිර්මාණ කටයුතු කරන්න කොහොමද කියලා මම පැහැදිලි කරන්නම් කියලා. ඒ අතරවාරයේ තමයි මේ ජ්‍යාමිතිය පාඩම මම ගෙනලා තියෙන්නේ. මේකට ප්‍රධාන හේතුව තමයි ගොඩක් නිර්මාණ සිදු වෙන්නේ මේ ජ්‍යාමිතික ප්‍රමේයන් පදනම් කරගෙන. මේ ප්‍රමේය වැදගත් වෙනවා. ඒ නිසා ඔයාට මේ පාඩම කිරීම වැදගත් කියලා මම හිතුවා. ඊට අමතරව සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබෙන ගැටලු ජ්‍යාමිති සම්බන්ධයෙන් ලැබෙන ගැටලු සියල්ල විසඳන්න මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. මේ පාඩම නිතර නිතර බලන්න. කිහිප සැරයක් බලන්න. එතකොට ප්‍රමේයන් Tamanට කටපාඩමින් තියාගන්නත් පුළුවන්. ඒ වගේම ගොඩක් දෙවෙනි කොටසට අදාළ ගැටලු හදද්දී ළමයිට තියෙන ප්‍රශ්න තමයි මේ ප්‍රමේය හරියට එන්නේ නැහැ. අදාළ ප්‍රමේය කියන්නේ නියම අවස්ථාවට අවශ්‍ය කරන තර්කයේ යොදන්න අවශ්‍ය කරන ප්‍රමේය අමතක වීම. ඒ නිසා මේ පාඩම අධ්‍යයනය කරන ඔයාලට ඒක ගොඩාක් පහසු වෙනවා ගැටලු විසඳන්න. ඊට අමතරව මම මේ කරන සියලුම ප්‍රමේයන් ඔයාලට PDF එකක් හැරෙන්න මම පහළ දක්වලා තියෙනවා. ඔයා ඒක ඩවුන්ලෝඩ් කරලා පුළුවන් නම් print out එකක් ගන්න. ඒක ඔයාලා ළඟ තියාගත්තම ගැටලු විසඳනකොට මේ ප්‍රමේයන් බලලා මේ ගැටලු විසඳ ගන්න පුළුවන් වෙනවා. එhmenan අපි බලමු මේ ප්‍රමේයන් මොනවද කියලා. මුලින්ම සරල රේඛා ආශ්‍රිත ජ්‍යාමිතික සම්බන්ධතා ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. ඒ අතරින් පළවෙනි ප්‍රමේය හැටියට මම දක්වලා තියෙනවා සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනයෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ කියන ප්‍රමේය. මේකෙදි කියවෙන්නේ දැන් ඔයාලට පේනවා සරල රේඛා දෙකක් තියෙනවා. මේ සරල රේඛා දෙක එකිනෙක ඡේදන වෙලා තියෙනවා මෙතනදී. එතකොට මේ දෙපැත්තට හැදෙන කෝණ වලට තමයි කියන්නේ ප්‍රතිමුඛ කෝණ කියලා. ඊන මේ පැත්ත මේ දෙකත් ප්‍රතිමුඛ කෝණ දෙකක්, මේත් ප්‍රතිමුඛ කෝණ දෙකක්. එතකොට මේ ප්‍රතිමුඛ කෝණ වල විශාලත්වයන් සමාන වෙනවා. ඒ කියන්නේ මෙතන අංශක 50ක් නම් මෙතනත් 50යි. 60 නම් මෙතනත් අංශක 60ක් එනවා. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති මේක ඉතාමත් වැදගත් ප්‍රමේයක්. ඔයාලා ගොඩක් කට්ටිය දන්නවා මේක ගොඩාක් පහළ පන්තියක තමයි අපි ඉගෙන ගත්තේ. 8 9 වගේ ශ්‍රේණිවලදී අපිට මේ ප්‍රමේය හම්බ වෙනවා. අපි ඊළඟට යනවා මේ සරල රේඛා සම්බන්ධ දෙවෙනි ප්‍රමේයට සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180ක් වේ කියන ප්‍රමේය. ඔයා දන්නවා සරල රේඛාවක් මත පිහිටන්නේ සරල කෝණයක්. ඒ සරල කෝණයක අගය අංශක 180ක් වෙනවා. එතකොට මෙතනදී වෙලා තියෙන්නේ මේ කෝණය දෙකකට වෙන් වෙලා. බද්ධ කෝණ දෙකක් පිහිටලා තියෙනවා. එහෙනම් සරල කෝණයක් මත පිහිට බද්ධ කෝණවල එකතුව අංශක 180යි. සරල රේඛාවක් මත එහෙම නැත්නම් කෝණ තුනක් තිබ්බනම් ඒ තුනේමත් එකතුව අංශක 180 තමයි. අපි බලමු මේ සරල රේඛා සම්බන්ධයෙන් තියෙන ඊළඟ ප්‍රමේය මොකක්ද කියලා. මෙතෙන්ද කියන්නේ සමාන්තර සරල රේඛා දෙකක් තීර්යක රේඛාවකින් ඡේදනයෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමාන වේ, අනුරූප කෝණ සමාන වේ, මිත්‍ර කෝණ පරිපූරක වේ. අපි බලමු මේ එකින් එක සාකච්ඡා කරලා මේ ප්‍රමේයෙන් කියවෙන්නේ මොකක්ද කියලා. ඒකාන්තර කෝණ සමාන වේ. දැන් ළමයිට තියෙන ගොඩක් ප්‍රශ්න තමයි මේ ඒකාන්තර කෝණ සංකීර්ණ රූපයක තියෙන ඒකාන්තර කෝණ මතු කර ගැනීම. දැන් මම මෙතනදී අනන් තියෙනවා ABCD කියන සමාන්තර රේඛා දෙකක් ABCD කියන සමාන්තර රේඛා දෙකක් කියලා සැලකුවොත් මේ රේඛාව තමයි තිග්‍රයක් රේඛාවකින් ඡේදනය වෙලා තියෙනවා. එතකොට මේකේ තියෙන ඒකාන්තර කෝණ කොහෙද තියෙන්නේ? ඒකාන්තර කෝණ යුගලය. දැන් පේනවද? මෙන්න මේ Z අකුරක ස්වභාවයෙන් පිහිටන කෝණ වලට තමයි අපි ඒකාන්තර කෝණ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කෝණ දෙක තමයි ඒකාන්තර කෝණ යුගලය වෙන්නේ. පුතේ මේ රේඛා දෙක සමාන්තර නම් මේ ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. මම නැවත පෙන්නන්නම්. ඒ සංකීර්ණ රූපයේ තුලින් අපි දකින්න ඕනේ ඒකාන්තර කෝණ. තවත් ඒකාන්තර කෝණ යුගලයක් තියෙනවා. මේ බලන්න. මේ Z අකුරක තවත් ඒ Z අකුරක ස්වභාවයට පිහිටන කෝණ දෙයක්. එතකොට ඒකාන්තර කෝණ යුගලය වෙන්නේ මෙන්න මෙතන කෝණයයි
මෙන්න මෙතන පිහිටන කෝණයයි. එතන මේ කෝණයේ විශාලත්වයෙන් සමානයි. මෙතන අංශක 120 නම් මෙතනත් අංශක 120ක් කියනවා. 110 නම් 110යි. අපි බලමු ඊළඟට අනුරූප කෝණ කියන්නේ මොකක්ද කියලා. මම ඒ රූපයමයි ගන්නේ. ඒ රූපේ අනුරූප කෝණ තියෙනවා. ඒ ස්වභාවය දැක ගන්න, අඳුර ගන්න. මේ බලන්න. ඒ රූපය තුල F අකුරක් ස්වභාවයක් තියෙනවා. සරල රේඛා පිරලා තියෙනවා. එහෙනම් අනුරූප කෝණ යුගලයේ වෙන්නේ මෙන්න මෙතන කෝණයයි මෙන්න මේ කෝණයයි. මෙන්න මේ කෝණ දෙක තමයි අනුරූප කෝණ යුගල වෙන්නේ. ඒ විශාලත්වයෙන් සමාන වෙනවා. තවත් අනුරූප කෝණ යුගලයක් තියෙනවා. ඒක කොහෙද තියෙන්නේ බලන්න. ඔයගලන්ට පේනවා ඇති. තවත් F අකුරක හැඩයට තියෙනවා. එහෙනම් මෙන්න මෙතන කෝණ දෙක තමයි අනුරූප කෝණ යුගලයක් වෙන්නේ. විශාලත්වයෙන් සමාන. බලමු තවත් තියෙනවද කියලා තවත් F අකුරක ස්වභාවය. ඔව් අපිට තවත් හම්බ වෙනවා එකක්. ඒතර අනුරූප කෝණ යුගල වෙන්නේ මෙතනයි. මෙන්න මේ කෝණේ. දැන් මේ රූපේ මෙතනයි මේකයි. මේ අගයන් දෙක තමයි සමාන වෙන්නේ. අපිට අවසාන වශයෙන් තවත් අනුරූප කෝණ යුගලයක් හම්බ වෙනවා මේ තියෙන රූපය තුල. පේනවනේ? මේ කෝණයයි මෙතනයි විශාලත්වයෙන් සමානයි. අපි ඊළඟට යමු මිත්‍ර කෝණ කියන මිත්‍ර කෝණ පරිපූරක වේ. හොඳට මතක තියාගන්න පුතේ ඒකාන්තර කෝණත් අනුරූප කෝණත් සමාන වෙනවා. මිත්‍ර කෝණ පරිපූරක වෙනවා. මිත්‍ර කෝණ කියන්නේ මේ රූපෙම තමයි මම ගන්නෙ. මිත්‍ර කෝණ කියන්නේ මේ C අකුරක් හැඩයට වගේ. එහෙමම මම කියන්නේ නැහැ. මේ ස්වභාවය හඳුනා ගන්න. දැන් මෙන්න මේ කෝණ දෙකේ එකතුව තමයි අංශක 180ක් වෙන්නේ. මේ රූපේ තවත් මිත්‍ර කෝණ යුගලයක් දකින්න ලැබෙනවා. මේ පේනවනේ? එතකොට මේ දෙකේ එකතුවත් අංශක 180ක් වෙනවා. පරිපූර්ණයි කියන අංශක 180ක් වීම. ඊළඟට යන්නේ අපි ත්‍රිකෝණ ආශ්‍රිත ජ්‍යාමිතික සම්බන්ධතා ඉගෙන ගන්නයි. මේ ත්‍රිකෝණාශ්‍රිත ජ්‍යාමිතික සම්බන්ධතා ගැන බලද්දී ත්‍රිකෝණාශ්‍රිත ජ්‍යාමිතික සම්බන්ධතා බොහොමයක් තියෙනවා. අපි එකින් එක ඒ සම්බන්ධයෙන් කතා කරමු. පළවෙනි ක්‍රමයට මම අරන් ඇවිල්ලා තියෙන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු අංශක 180ක්. ත්‍රිකෝණයක් ගත්තොත් මේ ත්‍රිකෝණයේ තියෙන මේ අභ්‍යන්තරිකව තියෙන කෝණ තුන එකතු කරාම අංශක 180ක් කියලා තමයි පෙන්වන්න යන්නේ. එතකොට මම මේ සඳහා පොඩි පොඩි ඔප්පු කිරීමක් එහෙම නැත්නම් සාධන කිරීමක් කරනවා. දැන් මේ බලන්න මම මේ ත්‍රිකෝණය ගත්තා ABC කියලා. මේ කෝණ තුනේ වටිනාකම් තමයි simple A simple B කියලා දීලා තියෙන්නේ. simple C කියලා. එතකොට අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න B කෝණේ C කෝණේ විශාලත්වයන් මම එක තැනකට ගේනවා. මේ කෝණ තුනම එක තැනකට ගේනවා. මේ හරවල බැලුවම මේ කෝණ තුන පිහිටන්නේ සරල රේඛාවක් මත මේ කෝණ තුන පිහිටනවා. අපි නැවත බලමු. මේ කෝණ තුන අපි කපලා වෙන් කරලා ගත්තොත් එක තැනකට ශීර්ෂ සම්බන්ධ වෙන විදිහට ගත්තොත් මේ රේඛා කරලා බලන්න ඕගොල්ලත් මේ කෝණ තුන සරල රේඛාවක් මත පිහිටනවා. ඒ කියන්නේ සරල කෝණයකගේ අංශක 180ක්. ඒ නිසා සරල සාධනයක් තියෙනවා මෙතනදී. ත්‍රිකෝණයේ මේ අභ්‍යන්තර කෝණ තුන එකතු කරාම අංශක 180ක් වෙනවා. අපි ඊළඟ ක්‍රමයට යනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන වේ. සමහර තැන්වල මේවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ කියලා දක්වලා තියෙනවා. ගැටලුවක් නැහැ. කියවෙන දේ අපි තමයි වැදගත් වෙන්නේ මේ ප්‍රමේයෙන්. මම ගත්ත ත්‍රිකෝණයක් ABC කියලා. ඊළඟට මම මේ BC පාදේ දික් කරලා තියෙනවා. D දක්වා දික් කරලා තියෙනවා. එතකොට මේ තමයි මෙතන තමයි බාහිර කෝණය මේ තමයි අභ්‍යන්තර කෝණ දෙක. එතකොට මේ කෝණ දෙකේ විශාලත්වයන්ගේ එකතුව මේ කෝණයට සමාන වෙනවා. අපි ඒක බලමු. මම මේ කෝණය මෙතනට ගේනවා. බලන්න. මේ කෝණය හරියට මෙතනට සම්බන්ධ කරනවා. මම මෙතනටත් කෝණයක් අරගෙන ඒක මෙතනට සම්බන්ධ කරනවා. එතකොට හරියටම මේ කෝණ දෙකේ එකතුව මෙතනට සම්බන්ධ වෙනවා. එතකොට ඕගලන්ට ඔප්පු කරලා පෙන්නුවා දැන්
මේ ත්‍රිකෝණයේ මේ බාහිර කෝණ එකතුව මේ දෙක එකතුවට බැරි වෙලාවත් මෙතන අංශක 50යි මෙතන 70ක් තිබුණොත් මේ බාහිර කෝණ කීයක් වේද? මෙතන 50යි මෙතන 70යි නම් 70යි 50යි 120ක් කියලා මෙතනට එනවා. අපි බලමු ඊළඟට ත්‍රිකෝණය සම්බන්ධයෙන් තියෙන ඊළඟ ප්‍රමේය මොකක්ද කියලා. ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙනවා. වෙන ත්‍රිකෝණයක් ගෙනලා තිනවා. ත්‍රිකෝණේ අපි පාද දෙකක් සමානයි කියලා ගමු. මෙන්න මේ පාද දෙක සමාන වෙලා තියෙන්නේ. මෙන්න මේ පාද දෙක සමානයි. එතකොට බලන්න මේ පාදවලට ඉදිරියෙන් මේක කියලා තියෙන කියන්නේ ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ. බලන්න මේ පාදෙට ඉදිරියෙන් තියෙන කෝණය මොකක්ද කියලා? මේක. මේ පාදෙට ඉදිරියෙන් තියෙන කෝණය මේක. එතකොට මේ කෝණ දෙකත් විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ පුතේ මේක සෙන්ටිමීටර් 5යි මේක සෙන්ටිමීටර් 5යි නම් කියලා ගත්තොත් මේකේ අගයම තමයි මෙතන තියෙන්නේ. බැරි වෙලාවත් මෙතන අංශක 70ක් වුණොත් මෙතන 70යි. මෙතන 55 නම් මෙතන 55 වෙනවා. හැබැයි මේ පාද දෙක සමාන වෙලා තියෙන්න ඕනේ. දැන් ඕකෙම රිවර්ස් එක. ඒක ඉන්වර්ස් එක. මේ සමානයි කියලා මම දක්වලා තියෙන මෙතනදී. මේක ඉන්වර්ස් එක තමයි. ත්‍රිකෝණයක සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන වෙයි. ඒ කියන්නේ ත්‍රිකෝණයක් තියෙනවා මේ ත්‍රිකෝණේ මේ කෝණ දෙක සමාන වෙලා. මේ කෝණ දෙක සමාන නම් ඊට ඉදිරියෙන් තියෙන පාදත් මොකද වෙන්න ඕනේ? ඔව් මම x කියලා ගත්තා. x කියලා අරන් තියෙන යම්කිසි අගයක් 50 නම් 50 ඒ වගේ. ඒකට ප්‍රතිවිරුද්ධව තියෙන සම්මුඛව තියෙන පාද දෙක විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ මේක සෙන්ටිමීටර් 10 නම් මේක සෙන්ටිමීටර් 10ක් වෙනවා. අපි මේ ත්‍රිකෝණ සම්බන්ධයෙන් තියෙන තවත් ක්‍රමයකට යන්නේ සමකෝණික ත්‍රිකෝණවල පාද අතර අනුපාතය සමාන වෙයි. සමකෝණික ත්‍රිකෝණ මොනවද බලමු මේ සමකෝණික ත්‍රිකෝණ කියන්නේ. මෙතෙන්දී ඔයගලන්ට පේනවා ත්‍රිකෝණ දෙකක් අරන් තිනවා. මේ ත්‍රිකෝණ දෙක විශාලත්වයෙන් නම් වෙනස්. මේ ඉස්සර මේ මුලින්ම ආපු ත්‍රිකෝණයේ විශාලත්වයෙන් වැඩි. ඊට වඩා හැබැයි මේක විශේෂත්වයක් තියෙනවා. මම ABC PQR කියලා ගත්ත ත්‍රිකෝණ දෙක මේ කෝණය හරියටම මේ PQR ත්‍රිකෝණයේ මේ කෝණයට ගැලපෙනවා. මේ කෝණයත් හරියටම මේ අනිත් කෝණයකට ගැලපෙනවා. අනිත් එකත් බලමු. ඒකත් හරියටම ගැලපෙනවා. එහෙනම් මොකද්ද මේකෙදි කියවෙන්නේ? මේ ත්‍රිකෝණයේ කෝණ තුනේ විශාලත්වය හරියටම මේ ත්‍රිකෝණයේ කෝණ තුනේ විශාලත්වයට සමානයි. ඒ නිසා මේ වගේ ත්‍රිකෝණ වලට තමයි කියන්නේ සමකෝණික ත්‍රිකෝණ. පුතේ කෝණ තුනම සමාන වෙන්න ඕනේ. අඩුතරමේ අපි ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානයි කියලා ගත්තොත් හොඳටම ප්‍රමාණවත්. එහෙම වුණාම මෙන්න මේ පාද අතර අනුපාතය. ඒ කියන්නේ පුතේ අපි AB පාදයේ දිග BC පාදයෙන් බෙදුවත් AB පාදයේ දිග BC පාදයෙන් බෙදුවා. ඔයාලට ඕන පාදයක බෙදා ගන්න පුළුවන්. දැන් බලන්න ඊට අනුරූපව AB වෙනුවට මේ ත්‍රිකෝණයේ ඉන්න පාදය මොකද්ද? PQ. බෙදුවේ BC වලින්. BC වෙනුවට අනුරූපව ඉන්නේ කවුද මේ ත්‍රිකෝණේ? QR. එහෙම බෙදුවත් ඒ අනුපාත දෙක සමාන වෙනවා. මේ ත්‍රිකෝණේ යම්කිසි පාද දෙකකින් බෙදලා ඊට අනුරූපව මේකේ පාද දෙකක් බෙදුවොත් ඒ අනුපාත දෙක සමාන වෙනවයි කියලා මේ ප්‍රමේය කියවෙන්නේ. ප්‍රමේය මතක තියාගන්න. අපි ත්‍රිකෝණ සම්බන්ධයෙන් තවත් ප්‍රමේයකට යනවා. මේක වැදගත් ප්‍රමේයක් නිසා දක්වලා තියෙන්නේ. ප්‍රමේයන් වලට මේක අත්‍යවශ්‍යයි ගණන් හදනකොට. පුතේ බලන්න මේ ත්‍රිකෝණ දෙකක් අරන් තියෙනවා. මේ ත්‍රිකෝණ දෙක අරන් තියෙන්නේ මෙතන ඇත්තටම ත්‍රිකෝණ තුනක් තියෙනවා. මේ කොළ පාටට තියෙන එක ත්‍රිකෝණයක්, මේ නිල් පාටට තියෙන තව ත්‍රිකෝණයක්, මේ කොළයි නිලුයි මේ ත්‍රිකෝණ දෙකම එකතු කරාට හැදෙන්නේ තව ත්‍රිකෝණයක්. අපි මුලින්ම මේ ත්‍රිකෝණ දෙක ගැන විතරක් කල්පනා කරමු. බලන්න මේ ත්‍රිකෝණේ වැදගත් ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි මේ ත්‍රිකෝණ දෙකේම ආධාරක තියෙන එකම සරල රේඛාවක පිහිටලා තියෙනවා. එහෙම නැත්නම් මේ ආධාරකේ ගොඩක් පහතින්වත් ඉහළින්වත් නෙවෙයි. එකම රේඛාවක් මතයි මේ ආධාරක පිහිටලා තියෙන්නේ. ඊට අමතරව මේ ත්‍රිකෝණ දෙකටම තියෙනවා මෙන්න මෙතන පොදු ශීර්ෂයක්. එහෙම නැත්නම් මේකේ ශීර්ෂ උඩට ගිහිල්ලවත් පහළට ගිහිල්ලවත් එහෙම නැහැ. පොදු ශීර්ෂයක්. මෙන්න මේ විදියට ලක්ෂණ දෙක පිහිටනවා නම් විතරක් මේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ බෙදුවොත් එයාගේ ආධාරකයෙන් මෙන්න මේ විදියට ABD කියන ත්‍රිකෝණය බෙදෙනවා. එයාගේ ආධාරකය තමයි AB.
ඊළඟ අනිත් නිල් පාටට තියෙන ත්‍රිකෝණය තමයි BCD කියන ත්‍රිකෝණය. ඒ ත්‍රිකෝණයේ ආධාරකය තමයි BC. එහෙම බෙදුවත් ඒකේ අනුපාතය සමාන වෙනවා. වර්ගඵලයේ ආධාරක වලින් බෙදුවම ඒ වර්ගඵලයේ අනුපාතය සමාන වෙනවා. අපි යමු තව ප්‍රමේයකට. මේ ප්‍රමේය කියවෙන්නේ එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ කියන ප්‍රමේය. දැන් මම සමාන්තර රේඛා දෙකක් අරන් තිනවා. මේ සමාන්තර රේඛා දෙකේ එක පාදයක් ආධාරකයක් කරලා මම ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. මට පුළුවන් මේ ආධාරකයේම තියෙන මේ සමාන්තර රේඛාව සීමා වෙන තව ත්‍රිකෝණයකට යන්න. මේ බලන්න. ත්‍රිකෝණ දෙකම තියෙන්නේ. මේ නිල් පාටට තියෙන එක ත්‍රිකෝණයක්, මේ අනිත් ත්‍රිකෝණය. එහෙම නැත්නම් ABC කියන එකක්. හැබැයි මේ ත්‍රිකෝණ දෙකම තියෙන එකම ආධාරකයක එකම සමාන්තර රේඛාවක. එහෙම වුණාම මේ ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වෙනවා. ත්‍රිකෝණ දෙකක් නෙවෙයි පුතේ. මේක ආධාර කරගෙන මේ සමාන්තර රේඛාව සීමා වෙන ත්‍රිකෝණ ඔයා කොච්චර ඇන්දත් ඒ හැම ත්‍රිකෝණයක්ම වර්ගඵලයෙන් සමාන වෙනවා. ඊළඟට අපි යන්නේ චතුරස්‍ර ආශ්‍රිතව ජ්‍යාමිතික සම්බන්ධතා මොනවද කියලා බලන්න. බලමු පළවෙනි සම්බන්ධතාවය තමයි ක්‍රමය තමයි සමාන්තර රේඛා සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වෙනවා. සම්මුඛ කෝණ සමාන වෙනවා. ඒ වගේම මේ විකර්ණ මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවයි කියන කාරණා තුන සිද්ධ වෙනවා මේ සමාන්තර ආශ්‍රයක. අපි එකින් එක බලමු. මෙන්න මේ සමාන්තර ආශ්‍රයයක් තියෙනවා. ඒ සමාන්තර ආශ්‍රය නම් කරලා තියෙනවා ABCD කියලා. මේ සමාන්තර ආශ්‍රයේ ඔයාලා දන්නවා සමාන්තර ආශ්‍රයක මූලික කාරණේ තමයි සම්මුඛ පාද සමාන්තරව පිහිටලා තියෙනවා. මේක මේ මූණට මූණලා තියෙන පාද AB පාදයයි CD පාදයයි සමාන වෙනවා. ඒ වගේම AD පාදයයි BC පාදය මෙන්න මේ පාද දෙක සමාන වෙනවා. ඒක තමයි සමාන්තර ආශ්‍රයක තියෙන පළවෙනි විශේෂ ලක්ෂණය. ඊළඟට සමාන්තර ආශ්‍රයක මේ මූණට මූණලා තියෙන කොන සම්මුඛව තියෙන කෝණ විශාලත්වයෙන් සමාන. ඒ කියන්නේ මෙතන අංශක 110 නම් මෙතනත් අංශක 110 වෙනවා. අනිත් පැත්තටත් ඒක සත්‍යයි. මෙතන කෝණේ අංශක 50ක් නම් මෙතන 50යි 60 නම් 60යි ඒ එන විදියට එනවා. සම්මුඛව තියෙන කෝණ සමාන වෙලා තියෙනවා. ඒතකොට C කෝණයට B කෝණ D සමානයි, A කෝණයට C සමානයි. ඊළඟට තමයි තියෙන විකර්ණ මගින් සමාන්තරාශ්‍රය වර්ගඵලයේ සමච්ඡේදනය වේ කියලා තියෙන්නේ. විකර්ණයක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. මේ අඳින රේඛාවට තමයි විකර්ණයක් කියලා කියන්නේ. මේ විකර්ණයක් ඇන්දම පාඩ පේන මේ සමාන්තරාශ්‍රය කොටස් දෙකකට වෙන් වෙනවා. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකකට. එහෙනම් මේ කොටස් දෙකේ වර්ගඵලය සමාන වෙනවා. ABC ACD මේ තියෙන ABC කියන එක ABC කියන එක ACD එකයි දෙකම වර්ගඵලයෙන් සමාන වෙනවා. අනිත් එක ඒ වගේම අපිට පුළුවන් තවත් විකර්ණයක් අඳින්න BD විකර්ණය ඇඳලා බැලුවා. ඒතකොට සමාන්තරාශ්‍රය කොටස් දෙකකට වෙන් වෙනවා. මේ කොටස් දෙකේ වර්ගඵල සමාන වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වෙනවා. මෙන්න මේ ලක්ෂණ තුන තියෙනවා මේ සමාන්තරාශ්‍රයක. ඊට අමතරව අපිට ආපස්සට යන්න පුළුවන් මේ සමාන්තරාශ්‍රයේ මෙන්න මේ විදිහට චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන නම් මේ සමාන්තරාශ්‍රයකේ අපි කලින් කිව්වා සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වෙනවයි කියලා. දැන් මේ ප්‍රමේය කියවෙන්නේ සම්මුඛ පාද සමාන නම් යම් චතුරාශ්‍රයක ඒක සමාන්තරාශ්‍රයක් වෙනවයි කියලා. මෙන්න චතුරාශ්‍රයක් තියෙනවා. මම මේ චතුරාශ්‍රය ABCD කියලා නම් කරලා තියෙනවා. එතකොට මේ මූණට මූණලා තියෙන පාද සමාන නම් සම්මුඛව තියෙන පාද දෙක සමාන වෙලා තියෙනවා නම් මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. AB පාදයයි CD සමානයි AD සමානයි BC නම් මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. අපි බලමු යම් කිසි චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන තවත් අවස්ථාවක් චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන නම් මේ සමාන්තරාශ්‍රයකින් මම ඊට කලින් කිව්වා සාමාන්‍යයෙන් සමාන්තරාශ්‍රයක් නම් සම්මුඛ කෝණ සමාන වෙනවයි කියලා. මේක කියන්නේ ඒක අනිත් පැත්ත. දැන් මොකක් හරි චතුරාශ්‍රයක් තියෙනවා ABCD කියලා. ඒකේ මේ මූණට මූණලා තියෙන කෝණ සමාන වෙලා. මේ කෝණයට මේ කෝණය මෙයාට මෙයත් සමාන වෙලා. එහෙම වෙනවා නම් නේ
A කෝණයයි C කෝණයයි B කෝණයයි D කෝණයයි සමාන වෙනවා නම් ඒ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. අපි බලමු දැන් තවත් මොනවද මේ චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන වීමට තියෙන අවශ්‍යතාවය කියලා. ඒක තමයි චතුරස්‍රික සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නම් ඒ සමාන්තරාශ්‍රික කියන ප්‍රමේය. චතුරස්‍රයක් ගමු. ඒ චතුරස්‍රය ABCD කියලා ගත්තා. ඒ වගේම AB පාදයයි CD පාදයයි මේ චතුරස්‍රය සමාන වෙලා තියෙනවා. ඒ වගේම එම පාද දෙකම සමාන්තර වෙලා තියෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ. ඒ චතුරස්‍රයේ සමාන වෙච්ච පාද දෙකම සමාන්තර වෙන්න ඕනේ. වෙන පාද දෙකක් සමාන්තර වුණාට වැඩක් වෙන්නේ නැහැ. එහෙම වුණා මොකද වෙන්නේ? මේ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. AB සමානයි CD, AB සමාන්තරයි CD නම් ABCD කියන සමාන්තරාශ්‍රයක් බවට පත් වෙනවා. අපි බලමු චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන ඊළඟ අවස්ථාව. චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් ඒ සමාන්තරාශ්‍රයකයි. චතුරස්‍රයක් තියෙනවා ABCD කියලා. ඒක එක විකර්ණයක් තමයි මේ AC කියන අනිත් විකර්ණේ BD. මේක සමච්ඡේදනය වෙලා. සමච්ඡේදනය වෙනවා කියන්නේ සමානම කොටස් දෙකකට මේ විකර්ණ දෙකම වෙන් වෙලා තියෙනවා. අපිට පේනවා මෙහෙම තියෙනවා නම් ඒත් මේ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. AOC ODOB වෙනවා නම් ඒ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. මම මුලින් කිව්වා එකම ආධාරකයේ මත එක සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ කියලා ප්‍රමේයයක් කිව්වා. ඒ වගේම තමයි මේ සමාන්තරාශ්‍රයත් එහෙම වෙනවා. ඔන්න පාදයක් තියෙනවා. පාද දෙකක් තියෙනවා සමාන්තරව. එතකොට මේ පාදය ආධාර කරගෙන අපිට පුළුවන් සමාන්තරාශ්‍රයක් නිර්මාණය කරන්න. ඒ සමාන්තරාශ්‍රය ABCD කියලා අරන් තියෙනවා මම. එතකොට මේක ආධාර කරගෙන මේ සමාන්තර රේඛාව සීමා වෙන විදිහට තවත් සමාන්තරාශ්‍රයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. එහෙම වුණාම මේ සමාන්තරාශ්‍ර දෙකම වර්ගඵලයෙන් සමාන වෙනවා. මේ සමාන්තරාශ්‍රයත් මේ සමාන්තරාශ්‍රයත් වර්ගඵලයෙන් සමාන වෙනවා. මේ අවශ්‍යතාව පුරවනවා සපුරනවා නම් පමණයි. ආධාරක එකම මත තියෙන්න ඕනේ. සමාන්තර රේඛාව ඉක්මවන්න බෑ. ඊළඟට යන්නේ වෘත්ත ආශ්‍රිත ජ්‍යාමිතික සම්බන්ධතා අපි ඉගෙන ගන්නයි. එන පුතේ අපි බලමු දැන් වෘත්ත ආශ්‍රිතව තියෙන ජ්‍යාමිතික සම්බන්ධතා මොනවද කියලා. පළවෙනි ප්‍රමේය තමයි වෘත්තයක මධ්‍යයේ ලක්ෂයේ සිට කේන්ද්‍රය යා කරන රේඛාව එම ජ්‍යායට ලම්බ වේ. වෘත්තයක ජ්‍යායේ මධ්‍ය ලක්ෂයේ සිට කේන්ද්‍රය යා කරන රේඛාව එම ජ්‍යායට ලම්බ වේ. අපි බලමු මෙන්න වෘත්තයක් අරන් තියෙනවා. මේ වෘත්තයේ ජ්‍යායක් තමයි AB කියලා කියන්නේ. ඒ ජ්‍යායේ මධ්‍ය ලක්ෂය මම ගන්නවා x කියලා. මේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා O කියන කේන්ද්‍රයට රේඛාවක් ඇන්දොත් මේ ජ්‍යායත් මේ කේන්ද්‍රයා කරන රේඛාවත් එකිනෙකට ලම්බක වෙනවා. මෙතන අංශක 90ක් පිහිටනවා. ජ්‍යායක මධ්‍ය ලක්ෂ්‍ය කේන්ද්‍රයා කරාම මෙතන කෝණය අංශක 90යි. මේකෙම තියෙන ප්‍රමේ ඉන්වර්ස් එක. මේ බලන්න. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජ්‍යායට අඳින ලබන ලම්බකයක් මගින් එම ජ්‍යාය සමච්ඡේදනය කරයි. වෘත්තයක් තියෙනවා. ඒ ජ්‍යාය තමයි AB කියන්නේ. මෙන්න O කියන කේන්ද්‍රයේ ඉඳලා ලම්බකයක් ඇඳලා තියෙනවා මේ ජ්‍යායට. දැන් ඇඳලා තියෙන්නේ ලම්බකේ. ඉස්සෙල්ලා සමච්ඡේදනය වෙන තැන ඉඳලා ලම්බකයක් ඇඳ. සමච්ඡේදනය වෙන තැන ඉඳලා කේන්ද්‍රය යා කරා මේකේ අනිත් පැත්තට. ලම්බකයක් ඇඳලා මේ කොටස් දෙක මොකක් වෙයිද පුතේ? මේක සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. මෙතන අංශක 90ක් වෙනවා නම් මේ කොටස් දෙක සමාන වෙනවා. වෘත්තයකට සමදුරින් පිහිටි ජ්‍යාය සමාන වේ කියන ප්‍රමේය අපි කතා කරන්න යන්නේ. මෙන්න වෘත්තයක් තියෙනවා. මේ වෘත්තයේ තියෙනවා ජ්‍යායන් දෙකක්. අපි මේ ජ්‍යායන් දෙක එකක් AB අනික CD කියලා නම් කරමු. මේ ජ්‍යායන් දෙක O කියන කේන්ද්‍රයට සමාන දුරින් නම් පිහිටන්නේ. සමාන දුරවල් වලින් නම් පිහිටන්නේ. මේ ජ්‍යාය දෙක දිගින් සමාන වෙනවා. ඒ කියන්නේ කොයි තරම් අපි ජ්‍යාය ඇන්දත් මේ කේන්ද්‍රයට සමාන දුරවල් වලින් ඒ ජ්‍යායන් සියල්ල දිගින් සමාන වෙනවා.
වෘත්ත සම්බන්ධයෙන් තියෙන ඊළඟ ප්‍රමේය තමයි වෘත්තයක කේන්ද්‍රය ආපාතිත කෝණය වෘත්තය මත ආපාතිත කෝණයෙන් දෙගුණයක් වේ කියන බොහොම සුලභව භාවිතා වෙන ක්‍රමයක්. මේකෙදි කියවෙන්නේ මොකද්ද? මම ගන්නවා AB කියන ලක්ෂ දෙක උදව් කරලා O කියන කේන්ද්‍රයේ මත ආපාතනය වෙන කෝණයක් ඇඳලා තියෙනවා මේ විදිහට. මට පුළුවන් මේ AB කියන ලක්ෂ දෙක උදව් කරලා මේ වෘත්තය මත ආපාතනය වෙන විදිහට කෝණයක් අඳින්න. AB අරන C මත ආපාතනය වෙන කෝණයක් අඳින්න. එහෙම වුණාම මේ කෝණය අපි x කියලා ගත්තොත් මේ කෝණය ඒ වගේ දෙගුණයක් වෙනවා. 50 නම් 100යි. 60යි නම් 120ක් වෙනවා. මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ කේන්ද්‍රයේ මතට ඇඳලා තියෙනවා අනිත් කෝණේ වෘත්තය මතට. දැන් මෙතන තව දෙයක් කියන්න තියෙනවා. දැන් බලන්න මේකේ ඊළඟ ප්‍රමේයනටත් මේක වැදගත් වෙනවා. මේ ලක්ෂ දෙක මේ සරල රේඛාවක් මත පිහිටන විදිහට තියෙනවා නම් ඒ කියන්නේ මේක විස්කම්භයක් වෙනවා නම් මේ කෝණේ අංශක කීයක් වෙයිද? මේ කෝණ අංශක 180ක් වෙයි. එතකොට මේ කෝණේ කීයක් වෙනවද? 90ක් වෙනවා. අපි බලමු ඊළඟ ප්‍රමේය. අර්ධ වෘත්තයක පිහිටි කෝණ ඍජු කෝණ වේ කියන ප්‍රමේය. මේ ප්‍රමේයෙන් කියවෙන්නේ අර්ධ වෘත්තයක පිහිටි කෝණ ඍජු කෝණ වේ. ඒතර අපි කලින් ප්‍රමේයම තමයි මෙතන මම පැහැදිලි කරා එතෙන්දී. බලමු දැන් මෙතනදී මොකද්ද කියන්නේ කියලා. O කියලා කේන්ද්‍රයේ තියෙනවා. O කේන්ද්‍රය හරහා යන රේඛාවක් අඳිනවා. ඒතර මේ රේඛාව මොකක්ද වෙන්නේ පුතේ? මේක විස්කම්භය බවට පත් වෙනවා. කේන්ද්‍රය හරහා රේඛාවක් යන මේක විස්කම්භයනේ. දැන් විස්කම්භයක් ඇඳ ගමන් මේ වෘත්තයේ සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. අන්න ඒ නිසා තමයි අර්ධ වෘත්තයක් කියලා කියන්නේ. එතකොට මේ අර්ධ වෘත්තයක අඳින කෝණ මොකක් වේද? ඉස්සෙල්ලා මම කිව්වා යම්කිසි ලක්ෂ දෙකක් උදව් කරලා වෘත්තය මත තියෙන ලක්ෂ දෙකක් උදව් කරලා අපි ඇන්දොත් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය මේක ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් කියලා. කියන්නේ මේක 180ක් වෙනවා නම් මේ කෝණේ අංශක කීයක් වෙයිද? අනිවාර්යෙන් අංශක 90ක් පිහිටන්න ඕනේ. අන්න ඒක තමයි අර්ධ වෘත්තයක පිහිටි කෝණ අංශක 90යි කියන්නේ. මේක ඕනම තැනක පිහිටන්න පුළුවන්. පුතේ මේ ප්‍රමේය විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. සමහර නිර්මාණ ගැටලු විසඳද්දී මේ ප්‍රමේය බහුලව භාවිතා වෙනවා. අපි බලමු වෘත්ත සම්බන්ධ තියෙන ඊළඟ ප්‍රමේය මොකක්ද කියලා. මේ වෘත්තයේ AB කියන ලක්ෂ දෙක උදව් කරගෙන මම මේ වෘත්තය මත කෝණයක් ඇඳලා තියෙනවා. මම මේ කෝණය ගන්නවා විශාලත්වය අපි x කියලා සලකමු. එතකොට AB කියන ලක්ෂ දෙක උදව් කරලා තවත් ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. ලක්ෂ දෙකක් කරන අපිට කෝණ ඕන තරම් අඳින්න පුළුවන් මේ ලක්ෂ දෙකම උදව් කරගෙන මේ වෘත්ත ඛණ්ඩයේම තව ඕන තරම් කෝණ අඳින්න පුළුවන්. එහෙම ඇන්දොත් ඒ හැම කෝණයක්ම විශාලත්වයෙන් සමාන වෙනවා. අන්න ඒක තමයි මේ ප්‍රමේයෙන් කියවෙන්නේ. වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. ඊළඟට අපි යන්නේ වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන් තියෙන ප්‍රමේයන් මොනවද කියලා බලන්න. වෘත්ත චතුරස්‍රයක මේක කියනවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. බලමු පුතේ වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියලා. කිසියම් චතුරස්‍රයක ශීර්ෂ හතරම වෘත්තයක් මත පිහිටනවා නම් අන්න ඒකට කියනවා අපි වෘත්ත චතුරස්‍රයක් කියලා. චතුරස්‍රයේ ශීර්ෂ හතරම වෘත්තයක් මත පිහිටලා. එහෙමනම් මේ චතුරස්‍රයේ මූණට මූණලා තියෙන කෝණ එහෙම නැත්නම් සම්මුඛව තියෙන කෝණ එකතු කරොත් අංශක 180ක් වෙනවා. මේ දෙක එකතු කරත් 180යි. මේ දෙක එකතු කරත් අංශක 180ක් වෙනවා. මේක මේ වෘත්ත චතුරස්‍රයකින් සුවිශේෂීම කාරණයක්. හැම චතුරස්‍රයක්ම පුතේ සම්මුඛ කෝණ එකතු කරාම 180ක් වෙන්නේ නැහනේ. නමුත් වෘත්ත චතුරස්‍රයක් නම් එකතු අංශක 180ක් වෙනවා. අපි මේක x මේක y කියලා ගත්තොත් ඒ දෙකේ එකතු අංශක 180යි. ඊළඟ ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේය. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. මම කලින් වගේම වෘත්ත චතුරස්‍රයක් ගන්නවා ABCD කියලා. මේ චතුරස්‍රයේ AB පාදය මම දික් කරනවා E වෙනකන්. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන බාහිර කෝණයක් හැදලා තියෙනවා.
මේ කෝණය අභ්‍යන්තර සම්මුඛ මෙන්න මේ කෝණයට සමානයි කියලා කියන්නේ. මේ කෝණය මේ කෝණයට සමානයි කියලා පෙන්වන්න යන්නේ. බලමු අරගෙන මේ කෝණය x කියලා ගත්තොත් මේක හරියටම මෙන්න මේ බාහිර කෝණයට සමාන වෙනවා. එතනත් x වෙනවා. නැවත බලන්න. මෙන්න මේ කෝණයේ විශාලත්වය මෙතනට හරියටම ගැලපෙනවා. ඒ කියන්නේ වෘත්ත චතුරස්‍රයේ මේ බාහිර කෝණයයි මේ අභ්‍යන්තර සම්මුඛ කෝණයයි විශාලත්වයෙන් සමාන වෙනවා. අපි ඊළඟට යන්නේ වෘත්තයකට ස්පර්ශක සම්බන්ධයෙන් තියෙන ප්‍රමේයන් ඉගෙන ගන්න. මේ ස්පර්ශක සම්බන්ධයෙන් අපිට හම්බ වෙන පළවෙනි ප්‍රමේය තමයි වෘත්තයකට ඇඳි ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේ සිට කේන්ද්‍රයා කරන රේඛාවත් එකිනෙකට ලම්බ වේ කියන ප්‍රමේය. මෙන්න වෘත්තයකට ස්පර්ශකයක් ඇඳලා තියෙනවා. මේ ස්පර්ශකය අපි AB කියලා සලකමු. ස්පර්ශ ලක්ෂය තමයි x කියන්නේ. මේ x ඉඳලා මම මේ O කියන O කේන්ද්‍රයේ වෙච්ච වෘත්තයේ කේන්ද්‍රයට යා කරලා තියෙන මේ x වල ඉඳලා එහෙම වුණාම මේ ස්පර්ශකයත් මේ ස්පර්ශ ලක්ෂයේ ඉඳලා කේන්ද්‍රය යා කරන රේඛාවත් එකිනෙකට ලම්බක වෙනවා. මේක මේ වෘත්තයකට ඉතාමත් සුවිශේෂී දෙයක්. ඕනෑම තැනකින් අපි ස්පර්ශකයක් ඇඳලා ස්පර්ශ ලක්ෂයේ කේන්ද්‍රයට යා කරොත් ඒ ස්පර්ශකයයි කේන්ද්‍රය යා කරන රේඛාවයි ලම්බක වෙනවා. අපි මේ ස්පර්ශ සම්බන්ධයෙන් තවත් ක්‍රමයක් යන් වෘත්තයක ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ කියන ප්‍රමේය. බලමු මොකද්ද මේකෙන් කියවෙන්නේ කියලා. වෘත්තයක ස්පර්ශකයක් අර කලින් වගේම ඇඳලා තියෙනවා එකක් AB කියන ස්පර්ශකය ඇඳලා ස්පර්ශ ලක්ෂය මම C කියලා ගත්තා. මේ C ලක්ෂයේදී මේ වෘත්තයට ජායක් අඳින්න පුළුවන්. C ලක්ෂයේදී ජායක් අඳින්න පුළුවන්. එහෙම ජායක් ඇඳම ඒ ජායෙන් වෘත්ත කොටස් දෙකකට වෙන් වෙනවා. එතකොට මෙන්න මේ කෝණය පිහිනන පැත්තේ නෙවෙයි මේ ජායෙන් අනිත් පැත්තේ. අපිට කෝණයක් නිර්මාණය කරගන්න පුළුවන්. අපි ඒක CED කියලා හිතමුකෝ දැන්. එහෙම වුණාම මෙන්න මෙයයි මෙන්න මෙතන තියෙන කෝණයයි විශාලත්වයෙන් සමාන වෙනවා. මේ දෙක විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ මේක 80ක් නම් මෙතන කෝණේ අංශක 80ක් වෙනවා. මේක මේ ස්පර්ශ සම්බන්ධිත විශේෂ දෙයක්. මේ පැත්ත විතර නෙවෙයි තව ඔයා බලන්න පුළුවන්. මේ පැත්තට ජායක් පිහිටනවනේ මේ C ලක්ෂයෙන්. එතකොට මේ ජායයි මේ ස්පර්ශකය අතර යම්කිසි කෝණයක් හැදෙනවනේ. එතකොට මේ කෝණේ සමාන වෙන්නේ කාටද? මේ බලමු මේ ස්පර්ශ සම්බන්ධයෙන් අපිට ලැබෙන අවසාන ප්‍රමේය මොකක්ද කියලා. බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ඇඳි ස්පර්ශක දිගින් සමාන වෙනවා. ස්පර්ශක මගින් කේන්ද්‍රය මත ආපාදිත කෝණ සමාන වෙනවා. බාහිර ලක්ෂයත් කේන්ද්‍රයත් යා කරන රේඛාවෙන් ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය වෙනවා. දැන් මේ කාරණා තුනක් පිළිහිටනවා. අපි එකින් එක බලමු. බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ඇඳි ස්පර්ශක අපි ඒක ඉස්සෙල්ලම බලමුකෝ. මෙන්න තියෙනවා වෘත්තයක් P කියලා බාහිර ලක්ෂයක ඉඳලා එක ස්පර්ශකයක් අඳින්න පුළුවන්. එක PA කියලා අපි ගමු. අනිත් ස්පර්ශකයේ PB කියලා ගමු. එතකොට මෙහෙම ගත්තාම මේ ස්පර්ශක දෙක දිගින් සමාන වෙනවා. ඊළඟට කිව්වා මේ බාහිර ලක්ෂය කේන්ද්‍රයත් යා කරන රේඛාවෙන් ඉතින් ස්පර්ශක මගින් කේන්ද්‍රය මත ආපත්‍ය කෝණ සමාන වේ. මෙන්න මෙහෙම රේඛාවක් ඇඳලා මේ ස්පර්ශ ලක්ෂයට O ඉඳලා යා කරොත් මෙන්න මෙතන හැදෙන කෝණ වලට තමයි මේ ස්පර්ශක මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණ කියලා කියන්නේ. ඒ කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. මේ කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. ඊළඟට කිව්වේ බාහිර ලක්ෂයත් කේන්ද්‍රයත් යා කරන රේඛාවෙන් ස්පර්ශක අතර කෝණය. මෙන්න බාහිර ලක්ෂය මෙන්න කේන්ද්‍රය යා කරා. එහෙනම් මේ ස්පර්ශක දෙක අතර හැදෙනවනේ මේ සම්පූර්ණ කෝණයක් තිබුණානේ. මේ කෝණය සමාන කොටස් දෙකකට වෙන් වෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ OPA කියන්නේ OPA කියන්නේ මෙන්න මෙයා. OPB කියන්නේ OPB කියන්නේ මෙයා. මේ කෝණ දෙක විශාලත්වයෙන් සමාන වෙනවා. අපි සැකෙමින් ගමු මේ ප්‍රමේය තුනම එකට අරන් තියෙනවා.
බාහිර ලක්ෂ්‍ය ඉඳලා කේන්ද්‍රය කරා මේ ස්පර්ශක දීන් සමාන වෙනවා. කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණ සමාන වෙනවා. ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය වෙනවා බාහිර ලක්ෂයේ කේන්ද්‍රය කරන රේඛාවෙන්. ඉතින් පුතේ මේ ප්‍රමේයත් ගොඩාක් වැදගත් වෙනවා. ඔයා නිර්මාණ කටයුතු කරද්දී මේ ප්‍රමේය භාවිතා වෙනවා පුතේ. එහෙමනම් අපි මේ පාඩම දැන් නතර කර අවසන් කරනවා මෙතනින්. අපි ජ්‍යාමිතික ගැටලු කිහිපයක් විසඳමු. විභාගයට ආපු ගැටලු කිහිපයක් අපි ඉදිරියේදී විසඳමු. එතකන් මේ පාඩම ඔයා ඔෆ්ලයින් ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. කරලා නිතර බලන්න. නිතර බලනකොට තමයි මේක තමන්ගේ හිතේ හොඳට ඇඳෙන්නේ. ඒතර හොඳට මතක තියාගන්න පුළුවන් වෙන්නේ. මම නැවතත් මතක් කරනවා. ඔයා PDF එකක් විදිහට මේක අරගෙන print out එකක් අරගෙන ළඟ තියාගන්න. එතකොට ජ්‍යාමිතික ගැටලු විසඳනකොට ඒ ප්‍රමේය භාවිතා කරගන්න පාර පුළුවන් වෙයි. ප්‍රාර්ථනා කරනවා මේවට සාමාන්‍ය පෙළ විභාගයේදී ඕගලන්ට ඒ සාමාර්ථයක් ගන්න මේ ජ්‍යාමිතික පාඩම ඉතාමත් ජ්‍යාමිතික ගැටලු ඉතාමත් සාර්ථකව විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. ඉදිරියටත් මගේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබට හැකිනම් මේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔබ සැමට ආයුබෝවන් සුබ දවසක් වේවා.